x සමානයි 3 දැන් ගණන් මුලින්ම පැහැදිලි කරනවා x සමානයි 3 කියලා දාලා ගණන් තුනක් දෙලා තියෙන පුතේ හදන්න. මේ ගණන් තුන තමයි මේ තියෙන්නේ. මේ ගණන් හදද්දී මේ x කියන කෙනා x ඒව තුනක් ඉඳලා x වැඩි x කියලා ලියනවා. x ඒව තුනක් ලියනවා. x වෙනකොට දාන මේ x සමානයි කියද්දී 3 කියලා දීලා තියෙනවා. x කියන තැන් වලට දාන 3 වැඩි 3. දැන් වැඩි කරනවා. 3 වරක් 3 9යි. 9 වරක් 3 27යි. දැන් මේවා බැරි වෙනවා නම් බැරි වෙන්නේ මොකක් හින්දාද? වැඩි කරන්න බැරි හින්දා. වෙන මොකටවත් නෙමෙයි වැඩි කරන්න බැරි හින්දා. එවනේ. කොහොමද ලියන්නේ? 2 1යි x ලා 2යි. දැන් මොකද 2 වැඩි x කියන්නේ 3 වැඩි 3 දෙවරක් 3 කියද පුතේ 6යි 6 වරක් 3 කීයද 18යි දෙවරක් 3 6යි 6 වරක් 3 18යි වැඩි කරලා හරි මේක කාටද බැරි නම් දිග අතර ලියලා වැඩි කරලා ගත්තොත් කමන්නේ මේකට එනවා මේක ඇදෙන්නේ කොහමද 4 වැඩි x වැඩි x වැඩි x ඇයි 4යි x ලා 3 දෙනයි x කියන දරන දාන්නේ කවද 3 දාන්නේ 3 next කියන දරන 3 දැම්මා දැන් වැඩි කරනවා 4 වරක් 3 12යි 12 වරක් 3 36යි 36 වරක් 3 ඒ මගේ දැනීමින්දම වැඩි කරලා ඉතින් කියන්න පුළුවන් මට ඔයාලත් බැරි අය ඉන්නම් 36 3ෙන් වැඩි කරලා ඒක උත්තරේ ඔයාලා මෙහෙම යන්න පුළුවන් හරි 4 3 12යි 12 වරක් 3 36 36 3ක් 108යි කියන්නේ තමයි ඔව් 36 3ක් 108යි කියලා එනවා උසේ ලහන පුතා ප්‍රශ්නේ සර් ඔය සර් මේ ටියුට් එකේ කීවෙනි පිටුවද සර්? දුංග 3 සර් මේ මට චුට්ටක් තේරුම් කරලා දෙන්න පුළුවන්ද සර්? කරන විදිය මට සර් ඇහුන්නේ නැහැ සර්. මුලින්ම කියලා දෙන බල පොඩ්ඩක් බලන්න පිටුවංග 3 මාතෘකාව ලියා ගන්න ඕගොල්ලෝ ආදේශය කියලා මාතෘකාව ලියා ගන්න ආදේශය මෙයාගේ පුතේ මේ පිටුවංග 3 මම මේ ගණන් ටිකට උදාහරණ මේ දෙන්නේ මේ තාම උදාහරණ යන්නේ අපිට දෙනවා මෙහෙම x කියන්නේ 3යිලු x කියන්නේ කවුද 3යි කියලා දෙනවා සමානයි 3යිලු එහෙනම් අපෙන් අහනවා x3ක් කියන්නේ x3ක් කියන එක දිගහැරලා ලියනවා කොහොමද ලියන්නේ x වැඩි x x ඒව 3ක් x කියන්නේ 3යි කියවනේ x කියන තැනට 3 දානවා 3 වැඩි 3 27යි කියලා දානවා මේක දෙවෙනි ගන්න 2x වර්ගය ඒ කොහොමද 2 වැඩි x වැඩි x 2 වැඩි x වැඩි x 2 වැඩි x කියන්නේ 3 දෙවරක් 3 6යි 6 වරක් 3 18යි කියලා මේක 4යි x 3 4කුයි x ලා 3 දෙනෙකුයි වැඩි කිරීම දාලා ලියුවා 4යි 3යි x කියන තැනට 3 දාලා තියෙනවා 4 වරක් 3 12යි 12 වරක් 3 36යි 36 3ක් වෙනවා පුතේ 108යි කියලා එහෙමයි ගත්තේ කාටද ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන් උසල අහන්න පුතේ සර් ඕකේ සර් මේ x වලට සර් කොහොමද සර් 3 ගත්තේ? කියලා තියෙනවා අපිට එහෙම දෙනවා x වලට 5 ගන්න පුළුවන් x වලට 6 ගන්න පුළුවන් ඒගොල්ලෝ දෙනවා ඒක අපිට
අපි දාගෙන නෙමෙයි තියෙන්නේ. ආ සර්. මෙතන මේ x 3 කියලා අරන් තියෙන x කියන එක 3 වෙන්නත් පුළුවන් x කියන එක 2 වෙන්නත් පුළුවන් x වලට 5 වෙන්නත් පුළුවන් ඒගොල්ලෝ දෙන්න ඕනේ අපිට ඒක. අපිට ඕනේ මේ අගේ කියලා x වලට 3 කියලා හැමතිස්සම ගන්න බෑ. ඒ එක එක වෙලාවට එක එක අගයන් එනවා. හරි. මේ තුන් දෙනාව ලියා ගන්න ඕනේ. ලියලා පිටුව 3 ලොකු ප්‍රශ්නාංක 1යි ලොකු ප්‍රශ්නාංක 2යි කරන්න ඕනේ. ලොකු ප්‍රශ්නාංක 1යි ලොකු ප්‍රශ්නාංක 2යි කරන්න ඕනේ. එකෙන් කියනවා පුතේ ඔයාලට පේන නැති ප්‍රශ්නාංක එකෙන් කියනවා x සමානයි 3 දීලා ගණන් 3 දෙනෙක් කරලා. දෙකෙන් කියනවා a සමානයි 3 දීලා ගණන් 3ක්. මේ ප්‍රශ්න දෙකට ඔක්කොම ප්‍රශ්න 6ක් තියෙනවා. මේ ප්‍රශ්න 6 හදන්නයි මේ තුන් දෙනා ලියන්නයි මම දෙන්නම් ඔක්කොම මිනිත්තු 9යි 10ක් විතර දෙන්නම්කෝ. මිනිත්තු 9යි. හරි. මම කරන්න යන්නේ තාමත් කරන්න ඇති. නැතුව නෙමෙයි කරන්න ඇති. ඒ කරන්න අනිවාර්යෙන් මේ දෙවෙනි ගානේ මේ ගණන් දෙකෙන් එකක් තමයි කරනවා ඇත්තේ. ඒ නිසා මම වැඩි පටන් අරගෙන ඉනවා. අපි මේ කරමු පළවෙනි ගානේ ඉවර ඇති මේ වෙද්දි. x 4යි. කියන්නේ x වැඩි කිරීම x වැඩි කිරීම x වැඩි කිරීම x. x ඒවා 4යි. x කියන්නේ 3 වැඩි කිරීම 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 3 3 වරක් 3 9යි 9 වරක් 3 27යි 27 ඒව තුනක් වෙනවා පුතේ කීයද 81යි කීයද 81යි කියලා දෙක ඔවිලකන් දෙක 3 වැඩි කිරීම x වැඩි කිරීම x ඒකයි මේ ගාලේ 3 වැඩි කිරීම x ලා දෙන්නයි 3 නම් කොහොමද 3යිනේ x කියන්නේ කියන 3යි ඒ 3යි 3 වැඩි 3 වරක් 3 9යි 9 වරක් 3 27යි කියන්නේ 3 වරක් 3 9යි 9 වරක් 3 27යි කියන්නේ මේක තුන්වෙනි ගාන 5 වැඩි කිරීම x වැඩි කිරීම x වැඩි කිරීම x සුළු කරනවා කොහොමද 5 වැඩි කිරීම x කියන්නේ කවුද 3 x කියන්නේ 3 x කියන්නේ 3 5 වරක් 3 15 5යි 45 ඒව 3 135ක් කියන්නේ 45 වැඩි කිරීම 3 3 වරක් 5 15 5 දාන එකක් ඉදිරියේ 3 වරක් 4 12 1යි 13 135 ඒ පළවෙනි එකේ උත්තර ටික එනවා මම දෙවෙනි එකේ උත්තර ටිකට a සමානයි 3යි ඒ සමාන ගන්නත් කියන්නේ 3 මුලින්ම දිගාරෙකෝ දෙක වැඩි කිරීම a වැඩි කිරීම a දෙක වැඩි කරනවා a කියන්නේ කවුද පුතේ 3 වැඩි 3 දෙවරක් 3 6යි 6 වරක් 3 18යි මෙයාට මෙයාගේ ඉතින් කොහොමද දෙක වැඩි කිරීම a වැඩි කිරීම a දෙක වැඩි දෙක නම් ගැටලුවක් නෑ ඒ කියන්නේ කවුද පුතේ ඒ කියන්නේ 3 වැඩි 3 දෙවරක් 2 4යි 4 වරක් 3 12යි 12 වරක් 3 36යි ඊළඟ 7 a වර්ගය කොහොමද ගන්න එක 7 වැඩි කිරීම a වැඩි කිරීම a 7 වැඩි a වැඩි 7 කියන්නේ කවුද 7ම තමයි a කියන්නේ 3යි a කියන්නේ 3 7 3 21යි 21 ඒවා 3ක් 63යි 21 ඒවා 3ක් කියද 63
අඩුපාඩු හරි වැරදි ඒවා හදාගන්න මොන හරි ගැටලුවක් තිබ්බොත් අහන්න. ගාන සම්බන්ධ දෙයක් ඈ. සසඳලා පුතේ අහන්න මොකද ප්‍රශ්නේ? සර් මම දැන් ලොග්ුනේ සර් මේ සිග්නල් පොඩි අවුලක් නිසා කලින් එන්න බැරි නා සර් පොඩ්ඩක් ආපහු කියලා දෙන්න පුළුවන්ද? මෙහෙමයි දැන් මේ කොටස ඉවරයි. මේක තව දැන් ඊළඟ දාන ඉඳන් ඔයා බලා ගන්න ඕනම සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ පුරුද්දක් වශයෙන් කොහොමද කියලා පන්ති පටන් ගන්න වෙලාවදී ඇතුළත් වෙන්න බලන්න. දැන් පාඩමේ පැය භාගයක් ඉවරයි. පැය භාගයෙන්ම දේවල් කියවන්න කිව්වොත් වෙලාව මේ වෙනවා පුතේ. මම ඊළඟ ගානේ දැන් මේක නම්ම තමයි අපි හදාගෙන යන්නේ ඉස්සරහට. ඊළඟ ගානේ පොඩ්ඩක් බලන්න ඉන්න. ඒක ඔයගොල්ලෝට වාට ගැටලුවක් නැති වෙයි. හරි? හරි සර්. හරි. අනිත් සියලු දෙනාටත් එක්කම තමයි මම කිව්වේ වෙලාවට පන්තියේ සහභාගී වෙමු. මොකද ඒකෙන් අපිට පුළුවන් පුතේ මේ අපිට වෙන්න තියෙන ඔක්කොම හානි ටික අඩු කරගන්න. ඒ කියන්නේ ඔයාලට දැන් සර් පාඩම භාගයක් කරගෙන යනකොට ඕගොල්ලෝ ආවම ඕගොල්ලෝ නිකන් භාගෙට ආවා වගේ. නිරෝධයක් තේරෙන්නේ නැහැ. මොනවාද උනේ කියලා තේරෙන්නේ නැහැ. කරන දේ පැහැදිලි එහෙම වෙනවා. හැබැයි පාඩම මුලින් නම් හිටියනම් ඕක ගැටලුවක් එන්නේ නැහැ. ඔය වගේ සිග්නල් ප්‍රශ්න ටික ඇති වෙන්න පුළුවන්. ඒ ඇති වුණත් ඔයගොල්ලෝ ටිකක් විනාඩි විනාඩි 5කට වගේ ඉස්සල්ලා මන්ත්‍රය 5කට ඉස්සල්ලා වගේ පොඩ්ඩක් සූදානම් වෙන්න කියන කාලෙ ඉන්නේ. ඔන්න x සමානයි 1. y සමානයි 7. කොහොමද දීලා තිබ්බොත්. උදාහරණ දෙකක් කියලා දීලා ගණන් තුනක් හදන්න දෙන එක නිසා හොඳට බලා ගන්න. හරි. අපිට දෙනවා මෙහෙම x 2යි y. ඉන්න පළවෙනි ගාන. දෙවෙනි ගාන දෙනවා 2යි x 3යි y 2යි. දෙවෙනි ගාන. තුන්වෙනි ගාන දෙනවා 2යි x y 2යි. අබල් මෙතන පහ වගේ ගමුකෝ. ලොකු එකක් 5යි x y 2. දිග හැරගන්නවා. ගණන් 3 ගොඩනකන් 3 නේ. ගාන 3. ඔන්න පළවෙනිව දිග හැරගන්න. දිග හැරෙන්නේ කොහමද? x ඒවා 2යි. x ලා දෙන්නයි. y 1යි. x ලා දෙන්නයි y 1යි. දිග හැරගත්තා. ඊට පස්සේ හොඳට බලා ගන්න. හරි? x කියන්නේ කවුද? 1. x තැන් වලට 1 දානවා. y තැනට කවද දාන්නේ? 7 දාන්නේ. 1 වරක් 1 1යි. 1 වරක් 7 7යි කියලා ලියනවා. 1 වරක් 1 1යි. 1 වරක් 7 7යි කියලා ලියනවා. ඉන්න පළවෙනි ගන්න. දෙවෙනි මෙයා 2 වැඩි කිරීම x වැඩි කිරීම x වැඩි කිරීම x x ලා 3 දෙනයි y වැඩි කිරීම y සුළු කරන කොහොමද 2 වැඩි x කියන්නේ කවුද පුතේ 1 x කියන්නේ 1 x කියන්නේ 1 y කියන්නේ 7 දාපි වැඩි කරමු දෙවරක් 1 2යි දෙවරක් 1 2යි දෙවරක් 1 2යි දෙවරක් 7 14යි 14 ඒවා 7ක් මෙස වැඩි කළාම පෙන්නනවා 14 වැඩි කිරීම 7 7 වරක් 4 28න් 8 දානවා දෙකක් ඉතුරුයි 7 වරක් 1 7යි 2යි 9 ඉතින් 98යි 98යි. හරිද? ඊළඟට මොන උදාහරණයක් මේ කටු වැඩේ අනවශ්‍ය කටු වැඩක් ඉන්න මකලා දාන්න. හරි? ඊළඟට මේක මෙයා කොහොමද කරන්නේ? 5 වැඩි x වැඩි
වයිලා දෙන්නයි. කොහොමද? පහකුයි x කෙනෙකුයි වයිලා දෙන්නෙකු. ආදේශ කරනවා. x කියන්නේ කවුද? 1. 5 හිමමයි x කියන්නේ 1 y කියන්නේ 7 වැඩි 7. 5 වැඩි 1 වැඩි 7 වැඩි 7. 5 1 5යි 5 7 35යි 35 ඒවා 7ක් බලන්න. 35 ඒවා 7 පහ 35 5 දානවා 3ක් ඉතුරුයි. 7 3 21යි මේ 3යි 24යි 245යි 7 3 21යි 3 24යි 245යි මෙයා ඔබ මෙලව ලියාගත්තා පිටුව 3 ලොකු ප්‍රශ්නාංක 3 ඉක්මනට හදන්න ගන්න. පිටුව 3 ලොකු ප්‍රශ්නාංක 3 ඉක්මනට හදන්න ගත්තා. වැලලි පටන් ගන්න ඉක්මනට. සස්දර ආන්න පුතා. සර් මීට කලින් ලියාගන්න මොනවා හරි දුන්නද? ඒවා දැන් පුතේ කවුරුහරි ගෲප් එකට දාන්න ගන්න ඉතල බලලා ලියා ගන්න දැන් ඒවා ආයෙත් මෙව කරන්න යන්න එපා. පැය භාගික වගේ කාලයක් වට නැති වෙලා තියෙනවා. ඒක නිසා දැනට ඔයා මෙතෙන් නම් පටන් අරගෙන කරගෙන යන්න. හරි සර්. තුන්වෙනි ප්‍රශ්නය බලමු x සමානයි 1 y සමානයි 7 ආශ්‍රයෙන් මෙන්න මේ ගණන් ටික හදන්න තියෙන්නේ. මම එකින් එක හදාගෙන යනවා. බලන්න එක x වැඩි y වැඩි y x කියන්නේ පුතා 1 x කියන්නේ 1 වැඩි 1 වැඩි y කියන්නේ 7 වැඩි 7 x සමානයි 1 y සමානයි 7. අපි වැඩි කරමු 1 පරක් 1 1යි 1 පරක් 7 7යි 7 පරක් 7 49යි 49 ඒවා 7ක් වෙනවා 343යි කියලා. 343යි කියලා. 1 පරක් 1යි 1 පරක් 7යි 7යි 7 පරක් 7 49 7ක් වෙනවා 343යි කියලා. ඊළඟට අපි යන ඊළඟ ගන්න මේක. දෙක වැඩි කිරීම x වැඩි කිරීම y. ඒක තියෙනවා මෙන්න මෙහෙම. දෙක වැඩි කිරීම x කියන්නේ 1 x කියන්නේ 1 y කියන්නේ 7 දෙවරක් 7 14යි මම මේ ගණන් ගත්තේ නේද? එකෙන් වැඩි වුණා කියලා ලොකු වෙනසක් නෑ පුතේ. දෙවරක් 1 2යි දෙවරක් 1 2යි දෙවරක් 7 14යි. අවධානය ගන්න මේක. 3 වැඩි කිරීම x වැඩි කිරීම y වැඩි කිරීම y 3 3යි. x කියන්නේ 1 y කියන්නේ 7 y කියන්නේ 7 3 වරක් 7 21යි 21 වරක් 7 21 ඒවා 7ක් 147යි 147යි අපේ පිටපස්සේ නම් වෙන්නත් පුළුවන් 4ක් 4 49 49 එකක් 49 49 තුනක් වෙනවා 147යි කියලා. හතරවෙනි ගාන හෝම්වර්ක් එක රවුට් කරගන්න පිටුව අංක 3 හතරවෙනි ගාන. ඉච්චරයි කතා ආදේශයක් තියෙනවා වගේම ගණන් A සහ B වලට අගයන් දීලා තියෙනවා ඒක කරගෙන ඉන්න ඕනේ. මේ තුන මොනවාට අඩුපාඩු තුන ලියා ගන්න දෙන්නම් මිනිත්තු 3ක් විතර වගේ කාලයක්. ලියන්න මාතෘකාවල කාලය ලොකු මාතෘකාවක්. කාලය කියන්නේ අලුත් පාඩමක්. කාලය මේක තියෙන නිබන්ධනයේ තියෙන අන්තිම මාතෘකාව. ඒ නිසා ඔයගොල්ලන්ට දැන් මොන අලුත් නිබන්ධනය ලබා දීලා තියෙන ආයතන වලට හැකි ඉක්මනට
ආයතන වලින් නිබන්ධන ලබා ගන්න 10 වෙනිදාන් පස්සේ ඔයගොල්ලන්ට ගන්න බැරි වෙයි. මොකද 10 වෙනිදාන් පස්සේ මම නිබන්ධන ඒ නිබන්ධනේ අරගෙන යනවා. හරි. නිසා 10 වෙනිදා තමයි ඔයගොල්ලන්ට අන්තිම මාර්තු 10 තමයි අන්තිම දවස. එදාට ඉස්සල්ලා අනිවාර්යෙන් නිබන්ධනේ ලබා ගන්න. හරි. කාලය කිව්වම් පුතේ කාලය වෙන වෙනවා වර්ග තුනකට මේ මුලින්ම. ඒක තමයි දශක, සියවස්, සහස්‍රක කියලා. මුලින්ම දශක ගැන කතා කරමු. කාලය කියන ලොකු මාතෘකාවක් දීලා ලියන්න දශකය. කාලය ඒක ඇතුලේ කෙටි මාතෘකාවක් ලියන්න දශක. දශකය මම ගන්නම් ඔයගොල්ලන්ගේ අපිට මේ වටිනා කියන අවුරුදු කීපයක් මම ගන්න 1948 අපිට නිදහස් ලැබුණා 1815 අපි බ්‍රිතාන්‍යයන්ට යටත් වුණා එතකොට මේ අපි ජීවත් වෙන අවුරුද්ද ගමු 2021 දැන් ජීවත් වෙන්නේ 2020 ගන්න 20 ගන්න කොරෝනා අපිට ඇවිල්ලා සහයෝගය දැක්වුවා කොරෝනා ඒ අවුරුද්දේ එතකොට තව එක අවුරුද්දක් ගන්න 2000 මේ වගේ බිඳු තුනක අවුරුද්දක් අපේ ජීවිත කාලයට ආයෙ ලැබෙන්නේ නැහැ මගේ ජීවිත කාලයට කොහොමද ලැබෙන්නේ නැහැ ඔයාලගේ ජීවිත කාලයට කොහොමද ලැබෙන්නේ නැහැ ආයෙ මෙහෙම බිඳු තුනක අවුරුද්දක් හම්බෙන්න පුතේ ඕගොල්ලන්ට හම්බෙලත් නැහැ ඔයාලට නම් හම්බෙලාවක් නැහැ මේ අවුරුද්ද. ඒ කියන්නේ ඉපදුනේ මේ අවුරුද්ද වෙනකොට ඔයගොල්ලෝ ඉපදිලත් නැහැ. ආයි ඔයගොල්ලන්ට මේ වගේ බිඳු තුනක් එන්නේ මෙතන තුන වැටුණා. 3000 කියන එක. අවුරුදු 1000ක් ජීවත් වෙන්න ලැබෙන්න ප්‍රාර්ථනා කරන්නේ වෙන්නේ. හරිද? එහෙම තමයි කතාව. දශකයක් කියන්නේ මොකද්ද? දශකයක් කියන්නේ අවුරුදු 10න් 10ට. මොකද්ද? අවුරුදු 10න් 10ට. දශක කියන්නේ එහෙමයි. දැන් අපි මේ ජීවත් වෙන දශකයේ තමයි පුතේ 2020න් පටන් අරගෙන 2030 වෙනකන් දශකේ 2020 ඉඳන් 2030 වෙනකන් කියන දශකේ තමයි අපි ජීවත් වෙන්නේ. මෙන්න මේ ජීවත් වෙන දශකේ. අපි බලමු ඒක දශකේ කොහොමද කියලා එන්නේ. දශකේ වන්නේ මෙහෙමයි. දශකයක් කිව්වම ඉලක්කම් වශයෙන් ගත්තොත් එමේ 1.0යි දශක 10 මේ 10 කැලි ගැන කියන්නේ 10. 10 කොම් බිංදු 1යි තියෙන්නේ. අපි කරන්නේ පුතේ මේ පිටිපස්සේ තියෙන ඉලක්කම ගණන් ගන්නේ නැහැ. පිටිපස්සේ ඉලක්කම ගණන් ගන්නේ නැහැ. ඒක කවුද ඉන්නේ මේ 194 තියෙන්නේ. එයාට එකක් එකතු කරලායි දශකය කියන්නේ. එහෙනම් මෙයාට එකක් එකතු කරනවා. 194ට එකක් එකතු කරාම අපි දැන් මෙන්න මේ දශකය කියලා ලියනවා අපිට නිදහස ලැබුණා. දශකේ මොකද්ද? 195 වෙනි දශකේ. කොහොමද හොයාගන්නවා කිව්වේ? පිටිපස්සේ ඉලක්කම අයින් කරා ඉතුරු ගානට එකක් එකතු කරා 194ට එකක් එකතු කරා 195 වෙනි දශකේ මේකට එන්නේ 1915 මෙයාගේ මේ පිටිපස්සේ පහ ඉන්නුනා ගණන් ගන්නේ නැහැ 181ට එකක් එකතු වුණා එහෙනම් මේ 182 වෙනි දශකේ තමයි අපි බ්‍රිතාන්‍යයන්ට යටත් වුණේ ඊළඟට මේක 2021 මේ අපි ජීවත් වෙන අවුරුද්ද දැන් ජීවත් වෙන දශකේ හොයන්නේ යන්නේ අපි එහෙනම් සර් කියපු විදියට තමයි ඊටවස්සේ ඉලක්කම ගණන් ගන්නේ නැහැ 202ට එකක් එකතු වුණා 203 වන දශකය තුන්වන දශකය මේක මම කරන්නේ ඔයාලට හිතලා කරන්න දෙනවා මේ තුන ලියලා මේ දෙක ඔයගොල්ලෝ හිතලා කරන්න දෙනවා බලමු වැරදුනාට කමන්නේ පැන්සලෙන් වර්ධි කියන විතරනේ පැන්සලෙන් උත්තර ලියා ගන්න මම මේ ගණන් පහ ලියා ගන්න මිනිත්තු 3ක කාලයක් දෙනවා දශකයේ කියලා මාතෘකාව කාලය කියලා ලොකු මාතෘකාව ලිව්වා මේ දෙක ලියන්න ගණන් දෙන්නම් හදන්නේ උනාට මේ දෙකත් දැන් ඔයාලට හරි දාගන්න දෙන අවස්ථාවක් දෙන්න ටිකක් මම කියලා දුන්න ක්‍රමයේ භාවිතා කරලා කීවෙනි දශකයේද කියලා කියන්න තියෙනවා හරි පටන් ගමු
හරි 2020 ඒකේ පුතේ ඔන්න මෙයාව අයින් කරා 202 නම් 203 ඒ කියන්නේ 2020 කිව්වත් මේ 203 වෙනි දශකයේ ඉන්න අය තමයි 21 කිව්වත් එහෙමයි ඈ 2000 එයා 200 එනම් 201 වන දශකය කියලා කියන්නේ හරි මේවල මොනවද අඩුපාඩු තිබුත් හදාගෙන මට එන්න පිටුව 4 ලොකු ප්‍රශ්න අංක 1 පිටුව 4 ලොකු ප්‍රශ්න අංක 1 ඉක්මනින් කරන්න ගණන් 4ක් දීලා තියෙනවා ඒ ගණන් 4ම හදන්න වගේ පල්ලෙන් පල්ලෙන් දීලා ඉස්සරෙන් දශකේ ලියන්නේ ඒ කරද්දිත් මෙහෙම කොටු කර ගිහිල්ලා උත්තර ලියන්න එතකොට ඒක මතක් වෙනවනේ හැමතිස්සෙම අමතක නොවී කියනවනේ එහෙම කරාට කමන්නේ ගැටලුවන්නේ මේ විදිහට කරගන්න. හරි පටන් ගමු. ගණන් 4ක් තියෙනවා 4ට මිනිත්තු 4යි ඈ. චෙසලි පුතා අහන්න මොකද ප්‍රශ්නේ? චෙසලි අහන්නවා ප්‍රශ්නේ අහන්න. මොනවාද කරේ මේ ඉස්කෝලේ පන්ති ඉවරලා මම දැනෙන්න ලැබුණේ කොච්චර අපිට තියනවද දැන් කොහෙද යන්නේ වංග තුන සම්පූර්ණයෙන්ම පළවෙනි ප්‍රශ්න තුනම ඉවර කරා ඒක හතරවෙනි ප්‍රශ්නේ ගෙදරට දීලා තියෙන්නේ. දැන් පිටුව 4 යන්නේ. පිටුව 4 මම ඉගෙනුවා මාතෘකාව දශකය කියන මාතෘකාව ගැන ඉගෙනුවා. දශකය කියන්නේ 10 ගොඩවල් වලින් අවුරුද්දක් කියන විදිය. ඒක දැන් 1948 කිව්වොත් අට කොටු කරා කියන්නේ අයින් කරා අට ගණන් ගන්නේ නැහැ මේ 194 තියෙන්නේ. එයාට එකක් එකතු කරලා 195යි දශකය කියලා ලිව්වා. මේක 1815 කියලා අවුරුද්ද ගත්තොත් එන්නේ මෙයාගේ පිටිපස්ස ඉලක්කම අයින් කරා 181ට එකක් එකතු කරලා 182 වෙනි දශකය කියලා ලිව්වා. 202 කියලා ගත්තා ඒකට එකක් එකතු කරලා 203 වන දශකය කියලා ගත්තා. කොහොමද තමයි අරන් තියෙන්නේ පුතාට මේකෙන් කීපයක් හරි ලියා ගන්න මිනිත්තුවක් මම දෙන්නම් කාලේ අර ලියා ගන්න ඕනේ. කාලය දශකය කියලා ලියලා මෙන්න මේ ගණන් ටික කරන්න පිටු අංක 4 පළවෙනි ගණන් හදන්න දුන්නා. දැන් ඒක හදන්න කරන්න යන්න එපා. පස්සේ වෙලාවක පුතා කරගන්න එක. දැන් මේකෙන් කීපයක් හරි ලියා ගන්න බලන්න ඉක්මනින්. එක මිනිත්තුවක දෙන්නම් කාලය ඈ. හරි සර් සියවස් කියන කොටස පටන් ගන්න ඉස්සෙල්ලා දශකයේ අභ්‍යාස වික් කරනවා මාතෘකාවට ඉස්සෙල්ලා මේ කාලය කියන මාතෘකාව තමයි එන්නේ අපි අභ්‍යාසය බලමු අභ්‍යාසයකින් අහනවා අවුරුදු කීපයක් අපිට දීලා තියෙනවා අවුරුදු 1000 කිස්තු වර්ෂ දීන්නේ ඔක්කොම එක 1856 ඊපස්සේ දෙක 1912 තුන 1978 4 2004 ග්‍රහගන්න කරන විදිය කිව්වේ පිටිපස්සේ ඉලක්කම අයින් කරා 185 නම් එකක් එකතු කරා 186 වන දශකය දැන් මේක
ඊට පස්සේ ඉලක්කම 2 නම් අයින් කරා 191ට එකක් එකතු කරා 192 වන දශකය. ඊළඟ මේක අයින් කරා 194ට එකක් එකතු කරා 198 වන දශකය. ඊළඟ මේක මේ 4 කියන සංඛ්‍යාව අයින් කරා 200ට එකක් එකතු කරා 201 වන දශකය. නම් වල අඩුපාඩු වැරදි තියෙනවා නම් හදා ගන්න. මොකද අපි අලුත් මාතෘකාවකට යනවා. මාතෘකාව ඉවරයි ලියන්න මාතෘකාව සිය වස. මෙයාට කියනවා සත වර්ෂය කියලා. සිය වස සත වර්ෂය. හරි. අඩපාඩු හදාගන්න දුන්න වෙලාව ඉවරයි. අපි ඊළඟ කොටසට යන්නේ. ඔන්න සියවස ගැන කියලා දෙන්නේ හොඳට අහගන්න. සියවස 100ක් ගැන කියන්නේ. 100න් 100 කොට. ඒකත් අර වගේම තමයි පොඩි වෙනසයි තියෙන්නේ. අපි තුම 1815 මම ගත්තා. 2 1948 ගත්තා. 3 2002 ගත්තා. 4 අපි ජීවත් වෙන 20යි 21 ගත්තා. මේකේ කරන්නේ උදේ සියවස් කියන්නේ 100න් 100ට යනවා. හින්දා මේක කරන්නේ පිටිපස්ස ඉලක්කම් දෙකම අයින් කරනවා. පිටිපස්සින් ඉලක්කම් දෙකක් අයින් කරනවා. සියවසක් වුවම 100යි බිංදු 2යිනේ. පිටිපස්ස ඉලක්කම් දෙකම අයින් කරනවා. මේ ඉතුරු වෙන එක්කෙනාට එකක් එකතු කරනවා. කවුද? 19ට එකක් එකතු කරාම 20 වන සිය වස. මේක පිටිපස්ස ඉලක්කම් දෙක අයින් කරනවා. 20න් 21 වන සිය වස. දැන් උඩම ගාන අතෑරියා. ඇයි අතෑරියේ? ඔයාලට තනියෙන් කරන්න දෙන්නේ නැතුව මේ නොදැක්කා නෙමෙයි හරිද? ඉතින් ඕන තනියෙන් කරන්න දෙන්නේ නැහැ මේක. මේකේ පිටිපස්ස ඉලක්කම් දෙකම අතෑරියා. 20 නම් 21 වන සිය වස. හරි ලේසි ලොකු වෙනසක් නැහැ. මොකද කරේ අපි? පිටිපස්ස ඉලක්කම් දෙක අයින් කරා. ඉතුරු ගානට එකක් එකතු කරා. ඉතුරු ගානට එකක් එකතු කරා. ඉතුරු ගානට එකක් එකතු කරා. එහෙනම් මේක ඕගොල්ලෝ තනියෙන් හොයන්න ඕනේ. හරි. ඉබ්බට ලියාගෙන බලන්න. මේක නම් 3යි අර ගානේ හදන්න මිනිත්තු 4ක් කාලයක් දෙනවා. මම කරන්නේ. ඒක ලියලා කරලා පිටුව හතරේ ලොකු ප්‍රශ්නාංක 3 කරන්න. පිටුව හතරේ ලොකු ප්‍රශ්නාංක 3. ඔක්කොම මිනිත්තු මම මේ ගණන් 4ට මිනිත්තු 4යි, ඒ ගණන් 4ට මිනිත්තු 4යි, මිනිත්තු 4යි මිනිත්තු 4යි, මිනිත්තු 8යි, මිනිත්තු හරියටම 8කින් බලනවා. මම කරනවා.
පුතේ මේක මේ 1815 ගානේ මම සල් උත්තර දෙන්නේ නැහැ. ආයෙක උත්තරෙත් දාන්න යන්නේ මුලින්ම. ඒ කියනවා 19 18 නම් එකක් එකතු වෙනවා 19 වන සියවස. මෙයා උත්තර සැදුවා. එයාගේ අඩුපාඩුත් හදාගෙන තව මිනිත්තුවකින් මම මේක මහලේ සුට් ටික පටන් ගන්නවා. හරි. එක මම ක්‍රිස්තු වර්ෂ ලියන්නේ නැහැ පුතේ කොහොමද ක්‍රිස්තු වර්ෂ තමයි අපි කතා කරන්නේ. ක්‍රිස්තු වර්ෂ කියන්නේ හේතු පොඩ්ඩක් උන්නම් පැහැදිලි කරලා දෙන්නම්. ජේසුස් වහන්සේ ඉපදීම මූලිකත්වයෙන් එන එක තමයි ක්‍රිස්තු වර්ෂ කියන්නේ. ඒතර මේක පොඩ්ඩක් ඔය පාඩමේ ජීවිතය දැනගෙන ඉන්න ඕන එකක් මේක මේ වාක්‍යෙම දේවල්. ඒ කියන්නේ ඔයගලගේ හිතේ දැනගෙන ඉන්න ඕන දේවල්. ක්‍රිස්තු පූර්ව කියන්නේ ජේසුස් වහන්සේ ඉපදීමට පෙර කියන එක. එතකොට බුද්ධ වර්ෂ කියන්නේ බුදුන් වහන්සේ බුදු වුණාට පස්සේ කාලයට බුදුන් වහන්සේ බුදු වුණාට පස්සේ කාලයට බුද්ධ වර්ෂ. බුද්ධ පූර්ව කියන්නේ බුදුන් වහන්සේ බුදු වෙන්න පෙර කාලෙට. අපේ එනවා ක්‍රිස්තු වර්ෂ ක්‍රීව එනවා. එතකොට ක්‍රිස්තු පූර්ව එනවා. මේ වයස් ගණන් කරන විදිය. එතකොට බුද්ධ වර්ෂ එනවා සහ බුද්ධ පූර්ව එනවා. මේකේ ක්‍රිස්තු වර්ෂ කියන එක ජේසුස් වහන්සේ බුදු නානම් අද ඉඳන් ගණන් කරන ඉස්සරහට එන කාලෙට කියනවා ක්‍රිස්තු වර්ෂ කියලා. ජේසුස් වහන්සේ ඉපදෙන්නේ ඉස්සල්ලා තිබ්බ කාලෙට අපි කියනවා ක්‍රිස්තු පූර්ව කියලා. බුද්ධ වර්ෂ කියන්නේ බුදුන් වහන්සේ බුදු වුණාට පස්සේ ඉඳන් අද වෙනකන් කාලය. බුද්ධ පූර්ව කියන්නේ බුදුන් වහන්සේ බුදු වීමෙන් ඉස්සල්ලා කාලය. බුදු වීමට ඉස්සල්ලා තිබ්බ කාලය. එහෙමයි මේ ක්‍රිස්තු වර්ෂ, ක්‍රිස්තු පූර්ව, බුද්ධ වර්ෂ, බුද්ධ පූර්ව කියන ප්‍රධාන කාලයන් ගැන ගණනය කිරීමවලදී තියෙන්නේ. මේක හිතේ තියාගන්න දෙයක් මේක ප්‍රශ්න අහන්නේ නැහැ. ඒකට දැනගෙන ඉන්න සාමාන්‍ය දැනීමට යම් දේවල් වල දැනගෙන තියෙනවා. එතකොට මේ ගානේ අපි කරගෙන යන්නේ සතවර්ෂ සියවස් කියන එක. ඒකේ මම කිව්වේ පිටිපස්ස ඉලක්කම් දෙක අයින් කරන්න. එතකොට එනවා 17 17 අපි 18 වන සියවස. දැන් මේක 1815 කිව්වම පිටිපස්ස ඉලක්කම් දෙක අයින් කරන්න කිව්වා 19 වන සියවස. ඊළඟ පිටිපස්ස ඉලක්කම් දෙක අයින් කරන්න කිව්වා මේ හරි පිළිවෙලකට එන්න බලන්න 20 වන 19 එකක් එකතු කරලා 20 වන සියවස. ඊළඟ මේක පිටිපස්ස ඉලක්කම් දෙක අයින් කරලා 21 වන සියවස. අද දවසේ මේකෙන් ඊළඟට කියලා දෙන්න එකකින් අභ්‍යාස නැහැ. ඊළඟට කියලා දෙන්න යන එකකින් අභ්‍යාස නැහැ. හැබැයි ඒකත් පොඩ්ඩක් දැනගෙන ඉන්න. මොකද කියලා දුන්නේ නැහැ කියන අදහසට වඩා ඒක සම්පූර්ණ කියලා දීලා මේ පාඩම අවශ්‍ය කරන්න පුළුවන්. අවසන් කරන්න පුළුවන්. සහස්‍රක. ඉවරයි ලියන්න සහස්‍රක. සහස්‍රක කියන්නේ අවුරුදු 10කට සැරයක් ලබන එක. දැනට අපිට සහස්‍රක දෙකයි ලබලා තියෙන්නේ. 3යි ලබලා තියෙන්නේ. 0යි 10යි අතර කාලෙට පළවෙනි සහස්‍රකය කියනවා. 10යි 2000යි අතර කාලෙට දෙවන සහස්‍රකය කියනවා. අපි ජීවත් වෙන තුන්වන සහස්‍රකයේ. අපි තව ජීවත් වෙවි මැරිලා ආයෙ ඉපදුනත් ආයෙ මැරිලා ආයෙ ඉපදුනත් අපි තාම තුන්වන සහස්‍රකයේ ජීවත් වෙන මිනිස්සු වෙනවා. මොකද හේතුව? ඒක තව අවුරුදු එහෙම පිටින්ම 980ක් තව යන්න තියෙනවා. 979ක තව කාලයක් ජීවත් වෙන්න තියෙනවා. හතරවන සහස්‍රකයේ. ඒ නිසා තුන්වන සහස්‍රකයේ තමයි අපිට ජීවත් වෙන්න දෙන්නේ. මේක අඩුපාඩු මකා ගන්න ඕනේ නම් මම ටික වෙලා කියලා දැන් පටන් ගන්නවා මේ ගණන් ටික සහස්‍රක හොයන්න අපි ඊළඟ ගණන් ටික. මේ බාණ්ඩ පුතේ මම ගන්නම් අවුරුදු 3ක් විතර ගන්න ලොකු කාලයක් ගන්න නෑ පොඩි දෙයක් තියෙන්නේ. ගණන් 1948 2001 2021 ඔය අවුරුදු 3.
1900 දැන් කරන්නේ ඉස්සල්ලා එක ඉලක්කමක් අයින් කරා ඊට පස්සේ ඉලක්කම් දෙකක් සියවසේදී දැන් එන ඉලක්කම් තුනක් අයින් කරනවා. එකයි නම් උත්තරේ එකක් එකතු කරලා දෙවන සහස්‍රකය කියලා කියනවා. දෙවන සහස්‍රකය. මේක ඉලක්කම් පිටිපස්සේ ඉලක්කම් තුනම අයින් කරලා මෙයාට එකක් එකතු කරලා කියනවා තුන්වන සහස්‍රකය කියලා. තුන්වන සහස්‍රකය. ඉලක්කම් තුනක් අයින් කරා දෙකට එකක් එකතු කරාම තුන්වන සහස්‍රකය කියලා කියනවා. මේක ලියාගන්න ඕන මොකලෙන් පොතේ. ඉතින් අභ්‍යාස අහලා නැහැ. 1948 කිව්වම දෙවන සහස්‍රකයට ඇති එක කෙනෙක් කෙනාට එකක් එකතු කරලා 2001 කිව්වම දෙකට එකක් එකතු කරලා තුන්වන සහස්‍රකයට ඇති 2021 කිව්වම තුන්වන සහස්‍රකයට ඇති. පිටුවංග 4 ලොකු ප්‍රශ්නාංක 2 තමා ගෙදර වැඩ. පිටුවංග 4 ලොකු ප්‍රශ්නාංක 2 තමා ගෙදර වැඩ. මේක අච්චු පොතේ. ඔයාලට හම්බෙලා තියෙන අච්චු පොතේ මේකට අදාළ උත්තරේ තියෙනවා විශේෂ වගන්තියක් වශයෙන් අන්න ඒක හොඳට බලලා ඒ උත්තරේ ලියන්න ඉන්න ඊළඟ දවසේ මම මේක ගැන කතා කරනවා මොකක්ද කියන්නේ කියලා. අරුසි ආන්න බලන්න පුතා ප්‍රශ්නේ මොකක්ද කියලා? සර් මට සහස්‍රක කියන එක අරුසි පුතා ආන්න ප්‍රශ්නේ. සර් මට සහස්‍රක කියන එක තේරෙන්නේ හරි. සහස්‍රක කියන්නේ අවුරුදු 10කට සැරයක් ලබන එකකට. හරිද? අවුරුදු 10කට සැරයක් කියනවා අපි සහස්‍රකයක් කියලා. එතකොට දශකයක් කිව්වම සර්කලේ එක ඉලක්කමක් අයින් කරා ඉතුරු ඉලක්කම් වලට එකක් එකතු කරා. සියවසක් කිව්වම ඉලක්කම් දෙකක් අයින් කරා. 100ක් කියන්නේ 100ක් කිව්වම බිඳු දෙකයිනේ. ඉලක්කම් දෙකක් අයින් කරා ඉතුරු ගානට එකක් එකතු කරලා කිව්වෝ සියවස. සහස්‍රක කිව්වම වෙන්නේ පුතේ සහස්‍රකයක් කියන්නේ 10කට සැරයක්. 10ක් කිව්වම බිඳු 3ක් තියෙන එකයි බිඳු 3ක් තියෙනවා. ඉලක්කම් පිටිපස්සේ ඉලක්කම් 3ක් අයින් කරලා ඉතුරු වෙන ගානට එකක් එකතු කරලා කියනකොට අපි කියනවා මොකද්ද? සහස්‍රකයක් කියලා. සහස්‍රක ලැබෙන අවුරුදු 10කින් 10කට උපරිම අපිට තියෙන සහස්‍රක ගාන 1 2 3 කියන සහස්‍රකේ තමයි අපිට කොහොමද ඇවිල්ලා තියෙන්නේ. එන්නේ ඒ තුනම විතරයි. ඊට වඩා වෙන්නේ නැහැ. මොකද කිස්තු වර්ෂ 4000 ගණන් 5000 ගණන් තාම ගිහිලා නැති හින්දා හැබැයි ඔය ඔළුවේ තියාගන්න පිටිපස්සේ ඉලක්කම් 3 අයින් කරා ඉතුරු වෙලා තියෙන ගානට එකක් එකතු කරාම සහස්‍රකය කියලා කියනවා. ඊට පස්සේ ඉලක්කම් 3ක් අයින් කරා ඉතුරු වෙලා තියෙන ගානට එකක් එකතු කරාම සහස්‍රකය කියනවා. ඊට පස්සේ ඉලක්කම් 3ක් අයින් කරාට පස්සේ ඉතුරු වෙලා තියෙන ගානට එකක් එකතු කරාම තුන්වන සහස්‍රකය කියලා මේ කියනවා. මේ පිටුව 4 වෙනි ගාන හෝම්වර්ක් මම මේ තව එකක් වසරක් ගන්නවා පුතේ. අපි තුමුකෝ 753 කියලා වසරක් දුන්නොත් එහෙම අපිට 753 වසර. එයාගේ සාස්ත්‍රිකය වෙන්නේ කිව්වොත් දැන් සර් කිව්වේ ඊපස්සේ ඉලක්කම් 3යි කරන්න කියලා. ඔව්. ඩිංග්‍රෝ ඉලක්කම් අපි 4 විදිහට ගමු පොන්න. මෙයාගේ ඉලක්කම් 1, මෙයාගේ ඉලක්කම් 2, මෙයාගේ ඉලක්කම් 3 මෙයා 4 වුණා යටින් දෙන උත්තරේ ඔන්න බලන්න. සර් කිව්වේ ඉලක්කම් 3 අයින් කරන්න කිව්වා. ඉතින් අයින් කරා. අයින් කරාට පස්සේ මේකේ මුකුත් ඉලක්කම් තියනවද? නැහැ. බිංදුව තියෙනවා. කියන්නේ ඉස්සරහට ඉලක්කම් බිංදුව කියලා ලියන්නේ නැහැ. බිංදුව තියෙනවා. එහෙනම් යාන්ට එකක් එකතු කරා අපි කියනවා පළවෙනි සහස්‍රකය කියලා. පළමු සහස්‍රකය කියලා කියනවා. ඕනනම් අපිට බිංදුව දාගත්තා කියලා පස්සෙකුත් නෑ ඉලක්කම් 4 දැන් මෙයාට ඉලක්කම් 4ක් තිබ්බා මෙයාට ඉලක්කම් 4ක් තිබ්බා මෙයාට ඉලක්කම් 4ක් තිබ්බින්ද මෙයාට ඉලක්කම් 4ක් වෙන බිංදුව දාගත්ත කමන්නේ මෙයාගේ පළවෙනි පිටිපස්සේ ඉලක්කම් 3 අයින් කරා ඉස්සරහයි තුරු නෑ කවුරුත් නැති ඉඳ පළවෙනි සහස්‍රකය එකක් එකතු කරන්නේ නැහැ ඉතුරු නෑ කියන්නේ බිංදුවනේ බිංදුවට එකක් එකතු කරාම පළවෙනි සහස්‍රකය කියලා කියනවා මේ උදාහරණ 4 ලියාගත්තා ලියලා පිටු අංක 4 දෙවෙනි ප්‍රශ්නෙට වේසෝ ලියන්න ඕනේ. ඒක සඳහා උදව් කරගන්න ඕගොල්ලන්ගේ අච්චු පොත
අචුපතේ කාලේ කියන මාතෘකාව හොඳට කියවන්නේ කියන වාක්‍ය රසක් ඒව කියවල බලලේකට උත්සාහ කරගන්න. මේක ලියන ගමන් ඔයගොල්ලෝ ලියන ඉවරයි ඔක්කොම ඉවත් වෙලා යන්න. කොහොමත් මිනිත් දෙකක් විතර යනකොට පුතේ අපි ඔයගොල්ලෝම ඉවත් කරනවා. එහෙනම් සියලු දෙනාටම සුබ රාත්‍රියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟ දවසේ හම්බෙමු. සුබ දවසක් වේවා සියලු දෙනාටම.